ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසේක්වා. ජාම්තුමාගේ ශුද්ධ වූ සුවිශේෂයෙන් ඔබටගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් මමද ඔබට ප්‍රේම කළමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න. මගේ පියාණන් වහන්සේගේ ආඥා පිළිපැද උන්වහන්සේගේ ප්‍රේමයෙහි පවතින සේම ඔබත් මාගේ ආඥා පිළිපදින්නහු නම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය. මේ දේවල් මා ඔබට ප්‍රකාශ කළේ මාගේ ප්‍රීතිය ඔබ තුළ ඇතිවන පිණිසත් ඔබේ ප්‍රීතිය පරිපූර්ණ වන පිණිසත්ය. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. බඩිවෙන් මගේ අතර ප්‍රමාන්තෙනි. பெருசங்கம் கொஞ்சம் நீட்டாக இருக்குது சரிதானே உங்களுக்கு சிங்கள விளங்குமா விளங்குமா சரி මගේ ආදර ප්‍රමාන්තයනේ අපි සාමාන්‍ය අපි මේ අධ්‍යාත්මික වන්දනා ගමන යන්නේ ශුද්ධාත්ම ආගමනයට ලෑස්ති වෙන අත්දැකීමත් එක්ක. දැන් අපි දකිනවා අපි ජෙරුසලම් මන්ත්‍රණ සභාව මේ ජෙරුසලම් මන්ත්‍රණ සභාවේ අපි දකින්නේ ජෙරුසලමේ බිෂප් තමයි ඇන්ඩ්‍රුතුමන් ජේම්ස්. එතකොට ඒ වගේම රෝමයේ බිෂප් තමයි පේදුරුතුමා. ඉතින් මේ සභාවේ ව්‍යුහය හැදිලා තිබිච්ච තැනයි. එතකොට දැන් ජෙරුසලමට එනවා ඇයි මොකක්ද කාරණාව? චර්මච්ඡේදිත කිතුණුවන්. ජුදා කිතුණුවන් සහ අචර්මච්ඡේදිත කිතුණුවන්. එතකොට ඒ සමහර අය ඇවිල්ලා බල කරනවා ඔබ අනිවාර්යයෙන්ම චර්මච්ඡේදනය කරන්න ඕන ගැලවෙන්න. ඔබ චර්මච්ඡේදනය කරද්දී ගැලවෙන්නේ කියලා කියද්දී ඒක බර්නබාස් පාවුල ලොකු ආගියුමන්ට්ස් යනවා. එහෙම නෙමෙයි ඔබ ගැලවෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයෙන් කියලා. එතකොට එතනදී ඒ ආගියුමන්ට් එකත් එක තමයි ඒගොල්ලෝ ජෙරුසලමට එන්නේ. එතන පේදුරුතුමා කට්ටියම ඉන්නවා. ඒගොල්ලෝ තමයි චර්ච් හයරාකියක ඒ ශ්‍රේෂ්ඨයන්. ඒගොල්ලෝ එතන සාකච්ඡා කරලා තීරණය කරනවා මොකක්ද කරන්න ඕනේ කියලා. එතකොට උන්වහන්සේ මේ තීරණයේදී පේදුරුතුමා අද ඒ තීරණය ගැන කතා කරනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි, එයාලා දැන් පරිසීවරු ජුඩයිසස් කියලා අපි කියන්නේ. ජුඩයිසස් කියලා කියන්නේ මේක අපි ඉගෙන ගන්න ඕනේ දෙයක්. චුටියට ඒ කියන්නේ ජුඩයිසස් කියලා කියද්දී ඒ කියන්නේ පරිසීවරු. දැන් ඔබ දන්නවා ජුදා ජාතිකයන් තමයි කිතු දහම වැළඳගත්තේ. කිතුණුවන් උනේ ජේසුව අදහන්න ගත්තේ බෞතිස්මය උනේ. මේ අතර පරිසිවරුත් ජේසුව අදහන්න ගත්තා. හැබැයි ඒගොල්ලන්ගේ ඇඟේ තියෙනවා මේ පරිසිවර ගතිය. ඒ කියන්නේ අර ජුදාම වෙන්න ඕනේ. එතකොට ඒ සම්ප්‍රදායන් වලින් අයින් වෙන්න බැරි කොට ඒගොල්ලෝ තමයි බල කරන්නේ මේ කිතුණුවන්ට අපි අනිවාර්යයෙන්ම මෙයාලා චර්මච්ඡේදනය කරන්න ඕනේ කියලා. ජුඩයිසස් කියලා කියන්නේ අපි ඒ අයට. මගේ ආදර ප්‍රේමවන්තනි, දැන් මේ තර්කයේදී මේ ආගියුමන්ට් එකේදී පේදුරුතුමා ඒ දිහා බලන විදිහක් තියෙනවා. ශුද්ධාත්මයානෝ ඒ සභාව ඒ අරගල පීඩා අස්සේ අරගෙන යන විදිහක් තියෙනවා. ශුද්ධාත්මයානෝ එයාලව මේ ප්‍රශ්නය අරගල අස්සේ අලුත් තැනකට යන්න එයාලව අරගෙන යනවා මගේ ප්‍රමාන්තනි. එනිසා තමයි ශුද්ධාත්මයන් තුළ අත්දැකීමේදී ඔබ මම බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න අරගල නැති ජීවිතයක් නෙමෙයි. ඔබගේ ජීවිතේ ප්‍රශ්න අනිවාර්යෙන් එයි. ඒ ප්‍රශ්න අස්සේ ස්වාමීන් වහන්සේ මෙහෙවනවා ඔබව. හරි දයාබරව ඔබව මෙහෙවනවා. ඒක අත්දැකීමක් කරනවා. එතකොට ඒ මෙහෙවීමට අපි ඉඩ දෙද්දී ස්වාමීන් වහන්සේ අලුත් තැනකට ඔබව මාව ගන්නවා. ඒකයි අපි පළවෙනි කියවීමේ දකින්නේ මගේ ආදර ප්‍රේමවන්තයනි, ක්‍රියාපොතේ 15 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා දීර්ඝ විවාදයක් ඇති වූ පසු පේදුරු නැගිට ඔවුන් අමතා. දීර්ඝ විවාදයක්, ඒ කියන්නේ ලොකු ප්‍රශ්නයක්, ලොකු අරගලයක්. ඒකෙන් පස්සේ තමයි මේ තැනට එන්නේ.
හැම කැළඹිල්ලක්ම ඔබ ස්වාමීන් වහන්සේ තුල ඉද්දී අර අත්ත මිදිවලට සම්බන්ධ වෙද්දී වෙන්ව අත්ත මිදිවලට සම්බන්ධ වෙලා ඉද්දී පළදරනතු වඩා පළදරන පිරිස පාහිනවා වගේ ඒ කැළඹිල්ල අස්සේ ස්වාමීන් වහන්සේ ඔබව ඒ සම්බන්ධතාවයේ ඉද්දී උන්වහන්සේක වඩා පළදරන අත්දැකීමකට ගන්නවා. එනිසා ඔබගේ ජීවිතයේ වැදගත් වෙන කනෙක්ෂන් එක අපි ඒ කතා කරේ එතන. දැන් මෙතන පාවුලු බර්නබාස් ජෙරුසලමට ඇවිල්ලා එතන පේදුරුතුමාත් ඉඳලා කට්ටිය සාකච්ඡා කරනවා කඩාගෙන යන්න නෙමෙයි. කඩාගෙන යන්න නෙමෙයි. ඒ අස්සේ ස්වාමීන් වහන්සේගේ සිත හොයන්න. ඒ තැන තමයි පේදුරුතුමා පේදුරු රෝමයේ බිෂප් පාප් වහන්සේ වෙන්නේ. පේදුරුතුමා නැගිටලා ඒ සුප්‍රීමසි of Pope පීටර් පේදුරුතුමාගේ නායකත්වය තුළ ගන්න තීරණයට අනිත් ඔක්කොම එකඟ වෙනවා. පේදුරුතුමා කතා කළ කියන්නේ මොකක්ද? අපි වචනය ගමු. දීර්ඝ විවාදයක් ඇති වූ පසු පේදුරු නැගිටව මමතා සහෝදරයනි විජාතීන් මාගේ මුඛයෙන් පණිවිඩය අසා අදහන පිණිස බොහෝ කලකට ඉහත දෙවියන් වහන්සේ ඔබ අතරින් මුවන් තෝරාගත් බව ඔබ දන්නෝය. පේදුරුතුමා කතා කළා කියනවා. ඒක මොකද ඔබ ක්‍රියාපොතේ 10 වෙනි පරිච්ඡේදය කොරනේලියස්ව එක සිද්ධියදී එයා විජාතික සෙන්චුරියන් කෙනෙක් සතාධිපතියෙක් පේදුරු එයාගේ ගෙදරට ශුද්ධාත්මයන්ව අරගෙන ගිහිල්ලා එයාව බෞතිස්මය කරද්දී මගේ පාන ශුද්ධාත්ම ආලේප ලැබිලා මුළු ගෙදරම අන්‍ය භාෂා කතා කරලා මහා වික්‍රමයක් අත්දකිනවා. එතන තමයි පේදුරු කියන්නේ උන්වහන්සේ කවදාවත් තරාතිරම් බලන්නේ නැහැ කියලා. දැන් අපි අත්දැක්කා වගේම ශුද්ධාත්මයන්ව එයාලට අත්දැක්කා. ඒතර විජාතිනක පේදුරුතුමා ඉඳගෙන කෑම කෑවා. මගේ ආදර ප්‍රේමන්තනි මේ අත්දැකීම හරහා පේදුරුතුමා එන්නේ. ඉතින් එතනින් පේදුරුතුමා වෙනස් වුණාට දැන් ගලාතිවරුන්ගේ ලිපියේ ගලාති දෙවනි පරිච්ඡේදයේ අපි දකිනවා පවුලතුමා කතා කරලා කියනවා දැන් ඔබ තේරුම් ගන්න ඕන දේ තමයි සුවිශේෂය සමා වෙන්න දැන් ක්‍රියාපොතේ සම්පූර්ණ අපොස්තලවන්ගේ ක්‍රියාදාමයම තියෙනවා. ඒ ක්‍රියාපොතේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා. එතකොට කොරින්තිවරුන්ට ලියන ලිපිය, තෙසලෝනිවරු ලිපිය, ගලාතිවරුන්ට ලියන ලිපිය, රෝම ලිපිය ඒ වෙච්ච සිද්ධි ඔක්කොම ක්‍රියාපොතේ තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාපොත පොදු විස්තරයක්. අරවා ඇවිල්ලා එක ඩීටේල්ස්. ඒ කියන්නේ දැන් කොරින්තිවරුන්ට ප්‍රශ්නයක් වුණා නම් පවුලතුමා වෙනම කොරින්තිවරුන්ට ලිව්වා. ගලාතිවරුන්ට ප්‍රශ්නයක් නම් එතනට ලිව්වා. දැන් මේක වෙනම ලිවිච්ච එකක්. හැබැයි ක්‍රියාපොතේ තියෙන පොදුවේ හැම දෙයක්ම පවුලතුමාම මරණකේ නම්ම තියෙනවා. තේරුණාද කෙනෙක්? පවුලතුමා මරණ සිද්ධ. ඒතර පවුලතුමා මරුවන් පස්සේ ලිපි ලියන්න බෑනේ. කොරින්ති ගලාති තෙසලෝනි මේ ලිපිය දැන් මේකේ තෙසලෝනි වරුන්ගේ ලිපිය තමයි මුලින්ම ඊට පස්සේ තමයි ගලාති වරුන්ගේ ලිපිය ලියන්නේ. පේදුරුතුමා සමා වෙන්න පවුලතුමා. එතකොට ගලාතිවරුන් දැන් මෙතන ජෙරුසලම් මන්ත්‍රණ සභාව කියන්නේ සභාවේ දෙවනි වතිකාන මන්ත්‍රණ සභාව තියෙනවා. දැන් ජෙරුසලම් මන්ත්‍රණ සභාව කියන්නේ මුල්ම මන්ත්‍රණ සභාව. සභාවේ මේ වගේ බරපතල තීරණයක් ගත්ත මුල්ම තැන. එතන තීරණය පේදුරුතුමා නැගිටලා කියන්නේ ඉස්සෙල්ලා පේදුරුතුමාත් ෆෝමේෂන් එක යනවා. දැන් කොරනේලියස් එක කෑම කනවා. තව තැනක ජුදා ජාතිකයෝන් එක්ක එත්ති පේදුරුතුමා විජාතිකයන් ගාව ඉඳ ගන්න වෙනම ඉඳගෙන කෑම කනවා. දැන් ඒකයි ගලාතිවරුන්ගේ දෙවෙනි පරිච්ඡේදයේ කතා කරලා කියන්නේ 11 වෙනි වගන්තිය පේදුරු අන්තියෝකයට ආවිට ඔහු වරදක් කර තිබුණ බැවින් මම එලිපිටම ඔහුට විරුද්ධ වෙමි. ඒ වරද නම් ඇතම් අය ජාකොබ් වෙතින් එන්න ප්‍රථම විජාතීන් සමග ආහාර වැළඳු නමුත් ඔවුන් පැමිණියාට පසු චර්මච්ඡේදිතයන්ට බයව පසුමැස වෙන්ව සිටීමයි. ඔහු සමග අනිත් දෙවරුද චපල ලෙස ක්‍රියා කළා. බර්නබාස් පවා ඔවුන්ගේ චපලකමින් මුලා විය. ඒත් ඔවුන්ගේ හැසිරීමේ සුභාස සත්‍යයට පටහැනි බව දුටු මම මුළු සමූහයා ඉදිරියේ පේදුරුට මෙසේ කීවෙමි. ඔබ ජුදෙව්වරයෙකු වන නමුත් ජුදෙව්වරයෙකුසේ නොව විජාතිකයෙකු සේ ජීවත් වූ වෙහිය. එසේනම් විජාතීන් ජුදෙව්වරුන්සේ ජීවත් විතය යුතුයයි ඔබ ඔවුන්ට බල කරන්න කෙසේද. දැන් එතනදී පේදුරුතුමත් පැනිලා. එතන පේදුරුතුමා අරගොල්ලොත් එක කන්න කාලා නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ චර්මච්ඡේදනය කරන්න ඕනේ කියනවා.
දැන් මේ අරගල ඔක්කොටම පස්සේ තමයි මගේ ප්‍රමාන්තනේ. හැම අරගලයකටම පස්සේ තමයි පේදුරුතුමා මේ තීරණයට එන්නේ. ඒතර පේදුරුතුමාවත් ෆෝමේෂන් එකක යනවා. සභාවේ මේක බරපතල ප්‍රශ්නයක්. ඒ කියන්නේ අර ජුදා කියද්දී ඒ ජුදා කියන ගතිය අයින් කරන්න අමාරුයි ඒගොල්ලන්ට. ඒතර චර්මච්ඡේදනය කියද්දී චර්මච්ඡේදනය කියන තැනදී ඒකෙන් තමයි ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ ගිවිසුමට සම්බන්ධ වුනේ. ඒකෙන් පිට හිතන්න අමාරුයි. ඒතර ඒගොල්ලෝ කොච්චර බෞතිස්ම ලැබුවත් චර්මච්ඡේදනය ලැබෙන්නට ඕනේ කෙනෙක් වෙන්න. උන්වහන්සේගේ සභාවට යන්න, උන්වහන්සේගේ පවුලට යන්න, ගැලවීම ලබන්න. සමහර වෙලාවට අපිව ගලවන්නේ මොකක්ද? අපිව ගලවන්නේ කවුද? ඒක අපේ ප්‍රශ්න තියෙනවා. අපි ඇත්තටම අපිව ගලවන්නේ වරප්‍රසාදයේද? බෞතිස්මයේද? මගේ ආදර පින්වත්නි, එතනදී ඒ වගේ ලොකු ප්‍රශ්නයක තමයි ඉන්නේ. එතන පේදුරුතුමා නැගිටලා කතා කරනවා. සියලු සිත් දන්නා වූ දෙවියන් වහන්සේ අපට මෙන් ඔවුන්ටත් ශුද්ධාත්මයන් දී ඔවුන්ද පිළිගත් අය බවට සාක්ෂි දුන්සේක. පේදුරුතුමා දැක කොරනෙලියස්ගේ සිද්ධියේදී ශුද්ධාත්මයන් කොහොමද එයාලට හම්බුනේ? ඒ ශුද්ධාත්මයන් සභාවම මෙහෙවන්න පේදුරු නායකයව මෙහෙවනවා. ඒ කැළඹිල්ලට පස්සේ දැන් උන ටීචින් එක එනවා. මෙන්න මෙහෙමයි, මේකයි යථාර්ථය. වචනේ කතා කරලා කියනවා. උන්වහන්සේ ඔවුන් සහ අප අතර කිසි වෙනසක් නොකොට ඇදහිල්ල කරනකොටගෙන ඔවුන්ගේ සිත් පවිත්‍ර කළ සේක. චර්මච්ඡේදනයෙන් නෙමෙයි ගැලවෙන්නේ. ඇදහිල්ලෙන්. බෞතිස්මයෙන්. ජේසුගේ ලේවලින්. ඒ කියන්නේ චර්මච්ඡේදනය වෙද්දි මොකද වෙන්නේ? දරුවගේ ලේ චර්මයේ ඡේදනය වුණාන් පස්සේ හැම කපලා ලේ අද්දි ඒ ලේවලින් ගිවිසුමට සම්බන්ධ වුණා. මොකද ලේ සාමාන්‍යයෙන් සතෙක්ගේ බොටුව කපුවයින් පස්සේ බෙල්ල කැපුවයින් පස්සේ ලේ යනවා. ඒගොල්ලෝ විශ්වාස කරා ලේවල තමයි ජීවිතය තියෙන්නේ. ලේවලයි ජීවිතය. එතකොට එක අදත් මුස්ලිම් ඉස්ලාම් සදහැවතුන් සත්තු මරන්නේ කොහොමද? බෙල්ල කපලා. බලනහලේ කපලා හරක් එහෙම කුකුල්ලොන් උතක බෙල්ල කපලා මරන්නේ. අනිත් අය මරන්නේ කොහොමද? ඔළුව වලට පොළු වලින් ගහලා. ඇයි? ලේ වල බර තියාගන්න. මුස්ලිම් ඉස්ලාම් අය බොටුව කපලා මරන්නේ ලේ වල අයිතිය තියෙන ස්වාමින් වහන්සේට නිසා. ඒක තමයි ලේ වල අයිතිය. ඒක තමයි උපති 15 සතුන් දෙපළු කරලා ආබ්‍රහම්ට කියන්නේ මේ මැදින් දෙවියන් වහන්සේ යනවා. සතුන් දෙපළු කරද්දී ලේ ගොඩක්, ලේ විලක්. එතන මේ ගිවිසුමත් එක්ක ලේ සම්බන්ධයි. ඉතින් දෙවියන් වහන්සේ මේ මැදින් යනවා. ඒ කියන්නේ මොකක්ද අදහස? ගිවිසුම කැඩුවොත් එහෙම කඩන පාර්ශවයට මේ සත්තුන්ට වෙච්ච ඉරණම වෙනවා. දෙවියන් වහන්සේ විතරයි යන්නේ, ආබ්‍රහම් යන්නේ නැහැ. ගිවිසුම කඩන්නේ මනුෂ්‍යයා. හැබැයි මරන්නේ දෙවියන් වහන්සේගේ පුතාව. ඒකයි කුරුසේ කියද්දී ලේ. බැටළුවව මරලා ලේ උළු වහුවේ ගන්නවා. ලේ. ඒ ලේ ගිවිසුම් කරනකොට එනවා, ජනතාවට එනවා ලේ. ලේවල බලය. එතනදී චර්මච්ඡේදනය, දරුවව චර්මච්ඡේදනය කරලා ගිවිසුමට ඇතුළු වෙනවා වෙනුවට ජේසුව තුවාල වෙලා ජේසුගේ ලේවලින් තමයි ඔබ මම ගිවිසුමට ඇති වෙන්නේ. ඒ ලේවල බලය අපි අයිති කරගන්නේ බෞතිස්මයේදී. එදෙන් එයාලා විශ්වාස කරා චර්මච්ඡේදනය වෙන්නට ඕනේ. ගැලවෙන්න ලැබෙන. පුරාණ සිද්ධියේ පුරාණෙමේ තාම ඉන්නේ. පේදුරුතුමා මේක නිරවුල් කරනවා, පැහැදිලි කරනවා. සභාවේ බැලන්ස් එකක් ඇති කරනවා. වචනේ කතා කරලා කියනවා මොකක්ද? එබැවින් අපගේ පියවරුන්ටවත් අපටවත් දැරිය නොහැකි වියගහක් ශ්‍රාවකයන්ගේ කරපිට තැබීමෙන් ඔබ කුමක් නිසා දෙවියන් වහන්සේ පිරික්සන්නහුද? සැබෑ නායකයෙක් පේදුරු. සැබෑ නායකයෙක්. අපි ගොඩාක් වෙලාවට නායකයෝ වෙද්දී අපි හරි දක්ෂයි මිනිස්සුන්ව පීඩාවට දාන්න. ප්‍රෙෂරයිස් කරන්න. අපි ආසයි අර ලෝ එක ඉම්පෝස් කරලා නීතිය ඒගොල්ලන් පිට දාලා ඒකයි ජෙස් කියන්නේ ඔබ මොසස්ගේ විවස අටුවා ටික දරනවා. හැබැයි ඔබ එක සුළඟිල්ලකින්වත් උදව් කරන්නේ නැහැ මිනිස්සුන්ට ඒ නීතිය පිළිපදින්න. මගේ ආදර පින්වත්නි, පේදුරුතුමාට ඒ තැන ලැබෙන්නේ කොහොමද?
පේදුරුතුමා එහෙම දෑබර නායකයෙක් වෙන්නේ කොහොමද? බලන්න සුවිශේෂ කතා කළ වචනය. සුවිශේෂ කතා කළ කියනවා. පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් මමද ඔබට ප්‍රේම කළමි. මගේ ප්‍රේමයෙහි පවතින්න. අත්තමිදි වැලට සම්බන්ධ වෙනවාගේ මගේ ආදරේ ඉන්න. පියාණන් වහන්සේ මට ආදරේ ඔබට කොහොමද? ඒ ආදරෙන් මම ඔබට ආදරේ කරනවා. පේදුරුතුමා කියන්නේ කවුද? ලොකුවට කතා කරපු කෙනෙක්. ලොකුවට පුරාජේරි දොඩපු කෙනෙක්. කවදාවත් මම පහවා දෙන්නේ නැහැ. මම දාලා යන්නේ. වහන්සේ එන තැනට දැම්ම මට එන්න බැරි මොකද? කීපාරක් සමාව දුන්නොත් ඇතිද? දැන් මේ ලොකුවට කතා කරපු මිනිස්සයා බින්දුවටම වැටිලා ජේසුස් තුන් පාරක් දන්නේ නැහැ කියලා ඉක්කික් ගගා හඬලා ජේසුයා ගාවට ඇවිල්ලා අහනවා. පේදුරු ඔබ මට ආදරේද? අනිත් අයට වඩා. චෝදනා කරලා නෙමෙයි. තාත්තා පුතාට ආදරය කරපු විදිහක් තියෙනවා. තාත්තා පුතාට ආදරය කළේ කරපු දේ හින්දා නෙමෙයි. උන්වහන්සේ මිෂන් එක පටන් ගද්දිම ජොර්දාන් නදියේ ගිලෙද්දි එක ප්‍රාතිහාර්යයක්වත් කරලා නැහැ. එක දේශනාවක්වත් දීලා නැහැ. කිසි දෙයක් කරලා නැහැ. හැබැයි කියන ඔබ මගේ ප්‍රියාදර පුතා. ඔබ ගැන මම ප්‍රසන්නයි. ඒ වචනත් එක තමයි ජේසුස් ජීවත් වුනේ. පේදුරුතුමා පව් කරලා තියෙද්දි ස්වාමීන් වහන්සේ ආදරය කරනවා. ඒතර පේදුරුතුමා දන්නවා මම මෙච්චර ඒ කියන්නේ මාව චෝදිතයක් කරේ නැහැ. මාව එහෙම හංවඩු ගැව්වේ නැහැ. මාව අයින් කරේ නැහැ. මගේ ස්වාමීන් වහන්සේ මට ආදරය කරපු විදිහක් තියෙනවා. එහෙම ආදරය කරපු දැනිච්ච මිනිස්සයා වැටිලා උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ මර්සි එක, උන්වහන්සේගේ ආදරය අත්දැක්ක මිනිස්සයා කවදාවත් තව කෙනෙක්ට බරක් දාන්නේ නැහැ. මට ආදරය කර ස්වාමීන් වහන්සේ ඔබට කොච්චර ආදරෙයිද? ඒ නායකයා හරි සංවේදී කෙනෙක්. සෙන්සිටිව් කෙනෙක්. ඒ නායකයා අනිත් කෙනාගේ වේදනාව අඳුරන කෙනෙක්. තරාතිරම් බලන්න ජුදා ජාතිකයේ මේ පේදුරු කතා කරන්නේ විජාතිකයන් ගැන. ජුදා විජාතික කියද්දී ඒක ලොකු පරතරයක්. එයාලට ඒක මුහු වෙන්න පුළුවන් දණක් නෙමෙයි. මට තේරෙන්නෙත් නෑ මයි ප්‍රේමන්තිනේ එක. ඒ තරම් ගැප් එකක්. හැබැයි පේදුරුතුමා ඒ අය වෙනුවෙන් කතා කරනවා. ඒ අය වෙනුවෙන් කතා කරලා කියනවා මේ එහෙම බරක් දාන්නට එපා. එහෙම බර පටවන්න එපා. ඔබට මට කරන්න බැරි දෙයක්. හිතන්න වැඩිහිටියගේ චර්මච්ඡේදනය කරනවා කියන්නේ ඒක ලොකු වේදනාවක්. එහෙම වේදනාවක් අවශ්‍ය නැහැ. ඒ හරිම ආදරයෙන් බැටළුව දිහා බලන නායකයෙක්. මගේ ආදර ප්‍රේමන්තනේ සමහරට උන්වහන්සේ ඔබව කැඳවන්නේ එතනට. ඔබගේ අතීතයේ සිද්ධි වැටීම් දුබලකම හරහා ස්වාමීන් වහන්සේ ඔබට ආදරය කරලා ඔබගේ මගේ බලාපොරොත්තු වෙන්නේ වෙන ඩිරෙක්ට් වෙන්න. කවදාවත් අමතක කරන්න එපා ඔබගේ මුල. ඔබ කොච්චර දඟලුවද ඒ තැන්වල ඔබට අමතක කරන්න එපා ඔබගේ ඒ කාලය. ඔබගේ තරුණ කාලය. ඔබගේ ළමා කාලය අමතකද ඔබට? ඒතර ඔබගේ පුතා දරුවා අරගල කරද්දී ඇයි මතක නැද්ද ඔබ කරපු දේ? සමහර වෙලාවට ළමයිව චණ්ඩි මුරණ්ඩුයි දඟයි කියලා මගේ ගාවට එක්කන් ආවම මං කියනවා අම්මේ මම කෝල් එකක් කරන් දෙන්නම් අපේ අම්මට කියලා. මං ගැන අහගන්න කියලා. තේරුණාද කියන එක? ඉතින් එහෙම ආවද්දි මට වඩා සෑහෙන හොඳයි කොල්ලා. තේරුණාද කියන එක? ඉතින් ඒ කෙනා තමයි මෙතන ඉන්නේ. ඉතින් මගේ ආදර ප්‍රේමන්තනේ මතක තියාගන්න. මට ජේසු ආදරය කරපු විදිය. ඒ නිසා මුකුත් තුන්නේ වගේ දැන් උන්වහන්සේ මඩෙන් ගොඩ ගත්තයින් පස්සේ මුකුත් තුන්නේ වගේ. නෑ මතක තියාගන්න. ඒ කියන්නේ ගිල්ට් එකක ඉන්නව නෙමෙයි. මතක තියාගන්න. ඒකයි හරි වැදගත් වෙන්නේ ගිල්ට් එකක් නෙමෙයි. හැබැයි ඔබ මම හැම තප්පරයකම ජීවත් වෙන්නේ ස්වාමීන් වහන්සේගේ කරුණාව තුළ. මර්සි, ඉරක්කම්. ඒක අමතක කරන්න බෑ අපිට. එතනදී ඒ මට ආදරය කරපු විදිය ඒකයි ජේසුස් කියන්නේ පියාණන් වහන්සේ මට ප්‍රේම කළ විදියට මම ඔබට ප්‍රේම කරනවා. මගේ ප්‍රේමය පවතිනවා කියන්නේ මොකක්ද? ඉන්න ඕනේ. දවස ගානේ ඉන්න ඕනේ. අත්ත මිදිවැලට සම්බන්ධ වෙනවා කියන එක ඉන්න ඕනේ. ඒ කියන්නේ අත්ත මිදිවැලට සම්බන්ධ වෙනවා කියන්නේ අද සම්බන්ධ වෙනවා.
ඊට පස්සේ හෙට ගැලවෙනවා. අනිද්දාට ආයි සම්බන්ධ වෙනවා. ඉන්නන් ඉතන ආයි ගැලවෙනවා. අවශ්‍යතාවයක් වෙදී සම්බන්ධ වෙනවා. නෑ. එහෙම අතු සම්බන්ධ වෙන්නේ නෑ. නිරන්තරයෙන් ඉන්න ඕනේ. නිරන්තරයෙන් ඉන්න. ඒ ඉන්නකොට ඇතිවෙන ප්‍රතිඵල මොනවද? ගලාති 5:22 බලන්න. ශුද්ධාත්මයන් කරඬු කොටගෙන ඇති වෙන ප්‍රතිඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, ආත්ම දමනය. එතකොට මෘදුකම, ඉවසීම, කරුණාව, දයාව මේ තමයි පේතෘතුමාගෙන් එන්නේ. ඔබ සමහර වෙලාවට සැර කරන්න ඕනේ. හැබැයි සැර කරද්දී ඇතුලෙන් සැර වෙලා නෙමෙයි. බොරුවට ඔබ දඬුවම් කරන්න ඕනේ. හැබැයි ඇතුලෙන් ලොකු කරුණාවක් මතක තියාගන්න. කොල්ලට අමාරුයි. ඔබගේ දරුවන්ට අමාරුයි. ඔබ ඕනම කෙනෙක්ට හරි අපි නීතියක් විදිහට එළියට කිව්වට ඇතුලෙන් ඒ දයාව උදව් කරන්න. ඒ කියන්නේ නීති නෙමෙයි උදව් වෙන්න. හරි ලේසි නීති දාන්න. හරි ඔබට ඔක්කොම කරන්න පුළුවන් වගේ. ඔබට කරගන්න පුළුවන් ද උන්වහන්සේ කියන දේවල්? කොමිසමේ ගිහලා හැමදාම කියන්නේ එකම දේ නෙමෙයිද? ඒතර ඔබ දැන් ඔක්කොම හරිද? ඔබ පර්ෆෙක්ට්ද? ඒක නිසා මතක තියාගන්න. මගේ ආදර ප්‍රේමන්තනි පේදුරු වැරදිච්ච මිනිස්සෙක්. හැබැයි හදාගත්ත කෙනෙක්. වැරදි හදාගත්ත කෙනෙක්. ඒක උන්වහන්සේ කතා කරලා කියන්නේ සුවිශේෂී කතා කරලා කියනවා මා පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් මම ඔබට ප්‍රේම කළෙමි. මාගේ ප්‍රේමය පවතින්න. දවස ගානේ හැම තිස්සෙම මේ ආදරේ ඉන්න. එතකොට කරුණාව, ඉවසීම, මෘදුකම, යහපත්කම මේවා ඔබගේ ජීවිතේ තියෙනවා. අනිත් එක ඔබ විශ්වාසය කියන්නේ ඔබට දැනෙනවා මේ මිනිස්සයා ගමනක් යන්නේ. ඒකට මම උදව් වෙනවා මිසක් බාධා කරනවා නෙමෙයි. උන්වහන්සේ මාව ගමනක් අරගෙන ආවා. ඒතකොට ඒ මිනිස්සයා ගමන බලාපොරොත්තුව හැම වෙලාවෙම ඒ මිනිස්සට බලාපොරොත්තුවක් දෙන්න. සුවිශේෂී කතා කරන වචනේ ගන්න. මාගේ පියාණන් වහන්සේගේ ආඥා පිළිපැද උන්වහන්සේගේ ප්‍රේමයේ පවතින සේම ඔබත් මාගේ ආඥා පිළිපදින්න උනම් මාගේ ප්‍රේමයේ පවතින. කොහොමද ඒ ආදරේ ඉන්නේ? ආඥා කියද්දී උන්වහන්සේගේ වචනය තුල ඉන්නවා. ලෝගොස් කියන්නේ එකයි. ආඥාව කියද්දී වචනය. ඔබ මගේ වචනය උන්වහන්සේ මට කතා කරන දේ. ඒ කියන්නේ මම උන්නවා කියද්දී දේව වචනයත් එක්ක ගනුදෙනුවක්. ඒ වචනය තුල මම ඉද්දී වචනය අහලා වෙන ජීවිතයක් නෙමෙයි. ඒතර වචනයත් එක්ක ඉද්දී ඒ වචනේ මට කතා කරන දේ තුළ මම ජීවත් වෙන්න ගන්නවා. ඒතකොට ඒ ආදරය, ඒ වචනේ මගේ ඇතුලේ බලයක් වෙනවා. මගේ ආදර ප්‍රපන්තනේ සුවිශේෂී චිත්‍රපතේ තව එකක් තියෙනවා වචන ගන්න. මේ දේවල් මා ඔබට ප්‍රකාශ කළේ මාගේ ප්‍රීතිය ඔබ තුළ ඇතිවන පිණිස ඔබේ ප්‍රීතිය පරිපූර්ණ වෙන. ඒ කියන්නේ ජේසු ජීවත් වෙච්ච ප්‍රීතියක්. දැන් මේ ඇවිල්ලා ජුවම් 14 කියන්නේ 13 අන්තිම රාත්‍රී භෝජනය පාද සෝදලා 14 15 16 17 දැන් මේ අන්තිම ෆෙයාවෙල් ස්පීච් එක ජේසු මරන්න යන්නේ ඊට පස්සේ ජේසු කියනවා මගේ ප්‍රීතිය ඔබ තුළ එන්න මේ මරන්න යන මිනිස්සෙක් කියන කතාවද ඒ කියන්නේ ඒක වෙන ප්‍රීතියක් ඒ කියන්නේ ජේසුගේ ප්‍රීතිය ඇවිල්ලා තාත්තගේ කැමැත්ත කරනවා කියන එක හරි රිදෙනවා අමාරුයි හැබැයි තාත්තගේ කැමැත්ත කරනවා කියන ප්‍රීතිය. එතකොට ඒ කැමැත්ත මට ඇහෙන්න ඕනේ. ඒතර මෙතනදී පේදුරුතුමා දකින්නේ මොකක්ද? පේදුරුතුමා දකින්නේ ස්වාමින් වහන්සේගේ කැමැත්ත. ශුද්ධාත්මයන්ව එයාට අනාවරණය කරනවා. විජාතිකයන් චර්මච්ඡේදනය කරන්න ඕන නැද්ද? කැළඹිල්ලක් අරගලයක් අස්සේ පේදුරුතුමාට ඒ සාමය දැනෙන නිසා තමයි නැගිටලා එයාලා වෙනුවෙන් කතා කරන්නේ. කවදාවත් මගේ පෙරමන්තනේ සිද්ධි වලට වහල් වෙන්න එපා. ඒ අරගලයේ අස්සේ ඔබ කනෙක්ෂන් එක හොයද්දී ඔබට ස්වාමීන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වෙන දේ පේන්න ගන්නවා. ඒ බලාපොරොත්තු වෙන දේ හරහා උන්වහන්සේ ගමනක් එක්කන් යනවා. ඔබට එකපාර උත්තර දෙන්න නැති ඒ අරගලයෙන් පොල් මිරිකලා කිරි ගන්නවා වගේ උන්වහන්සේගේ කැමැත්ත ඒ වේදනාව හරහා එළියට එනවා.
ඒ ජුරාම්ජමාගේ පහල රෝම පහේ පහ කියන්නේ පහේ 3 කියන්නේ එපමණක් නොව පීඩා විඳීමෙන් ඉවසිල්ලද ඉවසිල්ලෙන් තැම්පත් බවද දැන් පීඩාවක් ජෙරුසලම් මන්ත්‍රණ සම පීඩාවක් අර බොරු කියා දීලා දැන් විතර චර්මච්ඡේදනය කරන්න ලොකු ආගියමන් පීඩා විඳීමෙන් ඉවසිල්ලද ඉවසිල්ලෙන් තැම්පත් බව දැන් මේ අරගලෙන් ඉවසද්දී අර යකඩේ තැලිලා එක තැනකට එනවා ඊට තැලෙන්නේ නැහැ තැම්පත් වෙනවා තැම්පත් බවෙන් බලාපොරොත්තුවද ඒ කියන්නේ දැන් මගේ ප්‍රමාදනේ ගහලා වැඩක් නැහැ ඉතින් මොනවා කරන්නද මේක තමයි කර්මය කියන එකක් නෙමෙයි ඒ පීඩාව ASCII තැම්පත් වෙද්දී be still and know that I'm your Lord ඔබ නිශ්චල වෙද්දී තැම්පත් වෙද්දී දෙවියන් වහන්සේගේ සිත ඔබ අඳුරන්න ගන්නවා තැම්පත් බවෙන් බලාපොරොත්තුවද උපදින බව දැන අප විඳින පීඩාවලදීවද අපි ප්‍රීතිය ප්‍රමෝද වෙමු මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයන්ෝ එවැනි බලාපොරොත්තුවකින් කිසිම කලාකාල කිරීමක් ඇති නොවේ මන්ද අපිට දෙන ලද ශුද්ධාත්මයන්ෝ දේව ප්‍රේමයෙන් අපි හදවත් පුරවනසේක ඒ සිද්ධිය හරහා නායකයෙක් විදියට පෙදුරුතුමා නැගිටලා කතා කරනවා ඒ අය වෙනුවෙන් මගේ ආදර ප්‍රේමන්තනේ ඒ මෙහෙවීම ගන්න අද සුවිශේෂය අද පළවෙනි කියවීමේ ඉතුරු කොටස බලන්න එසේ නොව ඔවුන් මෙන්ම අපත් ගැලවෙන්නේ ජේසුස් ස්වාමින් වහන්සේගේ වරප්‍රසාදයෙන් බව විශ්වාස කරමු. පේදුරු මේක කියපු කෙනෙක් නෙමෙයි. පේදුරුතුමා කිව්වා මාව නම් සෝදන්න එපා. පේදුරු කිව්වා මම නම් මෙහෙම කරන්නේ නැහැ. මම අනිත් ඔක්කොම දාලා ගියත් මම දාලා යන්නේ නැහැ. මේ මම කියපු කෙනාව බින්දුවට දාලා දැන් මොකක්ද? පේදුරුතුමා කියනවා ඒ අයත් අපිත් ගැලවෙන්නේ අපේ ක්‍රියාවක් නිසා නෙමෙයි. ඔන්න දැන් චර්මච්ඡේදනය කරලා ගැලවෙනව නෙමෙයි. ජේසුගේ වරප්‍රසාදයෙන්. ඔබ ඇත්තටම විශ්වාස කරනවද? ඔබ ගැලවෙන්නේ උන්වහන්සේගේ වරප්‍රසාදයෙන්. එහෙම නැත්නම් මම මේක කරලා මම මෙහෙම කරලා මම කියන තැනක් එක නෙමෙයි. මම ගැලවෙන්නේ උන්වහන්සේගේ වරප්‍රසාදයෙන්. මට තියෙන්නේ සම්බන්ධ වෙන්න විතරයි. අත්ත මෙදි වලට බද්ධ වෙනවා වගේ සම්බන්ධ වෙන්න විතරයි. මගේ ආදරේ ප්‍රේමන්තනේ ඒ බද්ධ වීම තුළ ස්වාමීන් වහන්සේ කතා කරන වචනය පෙත්‍රතුමා කතා කරන වචනේ ගන්න. එවිට මුළු සමූහය නිශ්ශබ්ද වී හරි ලස්සනයි මේ නායකත්වය. මම එකක ශුද්ධාත්මයන් තුළ ඉද්දී මෙහෙවීම ලැබෙද්දී සාංගික වෙනවා. පේදුරු පාප වහන්සේ රෝමයේ රදගුරු දැන් හැමෝම නිශ්ශබ්ද වෙලා ඇහුම්කන් දෙනවා. මමත්වයක් නැහැ. මම මෙහෙමයි මම කිව්වේ නෑ මෙතන ආගියු කරපු අය ඉන්නවා. හැබැයි දැන් ස්වාමීන් වහන්සේ කතා කරද්දී නායකයා ශ්‍රේෂ්ඨයා හරහා ඒකට කීකරු වෙනවා. සමහරට ඔක්කොම එකඟ වෙන්නේ නැතුව ඇති. හැබැයි ඒ මොහොතට අවනත වෙනවා. නායකත්වයට ගරු කරනවා. ඒක කතෝලික සභාවේ තියෙන ලස්සන. නායකත්වයට තියෙන කීකරුකම. ස්වාමීන් වහන්සේ මට කියන කොයි දෙයක් උද කරන බහැපත්කම. වචන ගන්න. අපිට මුළු සමය නිශ්ශබ්ද විය. තමන් ලවා දෙවියන් වහන්සේ විජාතීන් අතර දැක්වූ ලකුණුද අරමුණු පුදුම දේද ගැන පාවුල සහ බර්නබාස් බර්නබාස් කී සියල්ලට සවන් දුන්න. දැන් සවන් දෙනවා. හරි ආගිව් කරා. දැන් ඇහුම්කන් දෙනවා. ස්වාමීන් වහන්සේ ඒ හරහා කරපු දේවල්. මොකද එක සභාවල කරපු සිද්ධි වලට යාලා ඇහුම්කන් දෙනවා. වචන කතා කරලා කියනවා. ඒ දෙදෙනා කතා කර නිම වූ පසු ජාකොබ් පිළිතුරු දෙමින්. ජාකොබ් තමයි මගේ ප්‍රමාන්තනේ ජෙරුසලමේ රදගුරුතුමන් බිෂප්. පේදුරුතුමා තමයි රෝමයේ රදගුරුතුමන් බිෂප් පාප් වහන්සේ. ඒක අදත් පාප් වහන්සේ රෝමයත් එක්ක තියෙන සම්බන්ධතාවය තියෙන. වචනය ගන්න ජාකොබ් කතා කරලා කියනවා. සහෝදරනි මට සවන් දුන මැනව දෙවියන් වහන්සේ තමන්ගේ නාමය දැරීමට විජාතීන් අතරින් සෙනගක් තෝරා ගන්නා පිණිස මුලපටන් ක්‍රියා කළ සැටි සීමොන් කියා දුන්නේය. ඒ කියන්නේ සීමොන්ගේ දේ දැන් මොකද කරන්නේ? ජාකොබ් එතනදී එක සර්ටිෆයි කරනවා රැප් අප් ස්පීච් එක. එයා එක සර්ටිෆයි කරනවා කොහොමද සුවිශේෂය අරගෙන වචන ගන්න. දිවසවරුන්ගේ වචනයෙන්ද අනුමත වේ. මෙසේ මින් පසු මම හැරී යවුත් දාවිද්ගේ වැටී ගිය මණ්ඩපය නැවත සාදා එහි නටමුන් තැන් යළිත් ගොඩනගා සවිමත් කරන්නෙමි. එවිට අවශේෂ මනුෂ්‍යයන්ද මගේ නාමය දරන සියලු ජාතීන්ද සමිධානන් වහන්සේ සොයන්නෝය.
ලෝකයේ පටන් ගැනීමේ සිට ක්‍රියා කරන සමිධානන් වහන්සේ මේ සියල්ල වදාරන සේක. දිවසිවරුන්ගෙන් අරගෙන මම මේක පෙන්වන්නම්. මගේ ප්‍රමාන්තනේ මේ ඇවිල්ලා මොන කොටේෂන් එකද ජාකෝබ් කතා කරන්නේ? ජාකෝබ් අරගෙන කතා කරන්නේ මොකක්ද? මගේ ප්‍රමාන්තනේ අමොස් දිවසිවරයාගේ අමොස් 9:11 ඉඳන් 12 තමයි මේ ජාකෝබ් කියන්නේ. තර පේදුරුතුමන්ගේ සිද්ධිය දේව වචනයෙන් සනාත කරනවා. රැප් අප් ස්පීච් එකක්. ඒතර ඔබගේ ගන්න තීරණ මන්ත්‍රණ සභාවේ තීරණ බලන්න. දේව වචනය පදනම් සම්ප්‍රදාය විතරක් නෙමේ වචනයක් එක්ක වචනයයි සම්ප්‍රදායකට යන්නේ. ඉතින් දේව වචනයට පටහැනි සම්ප්‍රදායක් නැහැ. ඉතින් පේදුරුතුමා ශුද්ධාත්මයන් වහර ගන්න තීරණ දේව වචනේ සර්ටිෆයි වෙනවා. ඒක ජාකෝබ් තමයි කතා කරන්නේ. ඒකයි සාංගික වෙද්දී ශුද්ධාත්මයන් එක අය හරහා ඒ තීරණය ඉදිරියට අරගෙන යන්නේ. මගේ ආදරේ ප්‍රේමන්තනේ ඔබගේ ජීවිත තීරණයේදී මේක ලස්සන උදව්වක්. ඔබ ගන්න තීරණය දේව වචනයෙන් පදනම් වෙන්නට වෙනවා. ඒක තව අයගෙන් සර්ටිෆයි වෙන්නට වෙනවා. එකකතාවයක් තියෙන්නට වෙනවා. ශුද්ධාත්මයන් තුල අපි හැමෝම එකකතාවයකට එන්න වෙනවා. ඒකෙන් ශුද්ධාත්මයන් පිටාය විරුද්ධ වෙයි. ඒකට කරන්න දෙයක් නැහැ. හැබැයි ඔබ එකඟතාවයකට ඉඳන් ඒක ඔබගේ අතුලාන්ත සාමය නැති වෙන්නේ නැත්නම් ඔබ ගන්න තීරණය හරි. නැවත මතක තියාගන්න. ඔබගේ තීරණයේදී දේව වචනේ පදනම් වෙන්නට ඕනේ. අතුලාන්ත සාමය තියෙන්නට ඕනේ. සාංගිකත්වයේ එකඟතාවයක් තියෙන්නට ඕනේ. ඒ හරහා දසපනතට එකඟ වෙන්නට ඕනේ. එතකොට ඒ හරහා ඔබ ගන්න තීරණය හරි කියන ඔබ නිගමනය කරනවා. ශුද්ධාත්මයන් ඔය තීරණය හරහා ඉන්නවා කියන ඔබ දැනෙනවා. වචන ගන්න. ඉවරයිද? එබැවින් මාගේ නිගමනය නම් විජාතීන් අතර දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නට තවත් හිරිහැර එබැවින් මාගේ නිගමනය නම් විජාතීන් අතර දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නට තවත් හිරිහැර නොකොට හැරෙන්නන්ට තවත් හිරිහැර නොකොට රූප සම්බන්ධ දූෂණකම් වලින්ද කාමමිත්‍යාචාරයෙන්ද බොටුව මිරිකා මැරු සතුන්ගේ මස් කෑමෙන්ද මම ඒක විස්තර කරා ඔබට ලෙයින්ද මස් කෑමෙන්ද ලෙයින්ද වැළකෙන ලෙස ලිපියකින් දන්වා යැවිය යුතු යනොයි. දැන් ජාකබ් කතා කළා කියනවා. මේක ලිපිතව මේක අන්තිෝකේ තමයි මේ ප්‍රශ්නේ එන්නේ. අන්තිෝකේට ලිපියකින් ලියලා අපි යවන්න ඕනේ. ප්‍රශ්නයට උත්තරය එක තැනින් සම්බන්ධ වෙලා එනවා. වචනේ ගන්න. මන්ද අපි පරම්පරාවල ආදි පරම්පරා සිටම මෝසස්ගේ විවස්ථාව ප්‍රකාශ කරන්නෝ සියලු නගරවල සිටිති. සියලු සබත් දිනවල ඒ ධර්මශාලාවලදී කියවති කිය. එතකොට මේක හැම තැනම කියවන්න ලිඛිතව ලියලා යවන්න. සභාව ඉස්සරහට යන්නේ ඒ විදිහට. ඒ නිසා මගේ ආදර ප්‍රේමන්තනේ උන්වහන්සේ කතා කරන වචනය මම තාත්තා මට ආදරය කළ විදිහට මම ඔබට ආදරය කරා. ඔබ ආදරය පවතින්න. ඒ පවතිද්දී ශුද්ධාත්මයන්ෝ ඔබව මෙහෙවන විදිහක් තියෙනවා. ඒ කැමැත්ත කිරීම තුළ තමයි ප්‍රීතිය සම්පූර්ණ වෙන්නේ. වෙන කිසිම දෙයකට බෑ. ඔබ ස්වාමීන් වහන්සේගේ කැමැත්ත වෙද්දි තමයි ජේසුගේ ප්‍රීතිය මට ලැබෙන්නේ, මගේ ප්‍රීතිය සම්පූර්ණ වෙන්නේ. ඒ ගමනට යන්න උන්වහන්සේගේ වචනය අයිති කරගන්න ආරාධනා කරනවා. ආමෙන්. පන්තු පිදීම